හරි සුබ උදෑසනක් ආයුබෝවන් සියලු දෙනාටම මේ පුතේ ඔයගොල්ලෝ අපි ප්‍රස්ථාර පාඩමත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ප්‍රස්ථාර පාඩමේ y සමානයි mx y සමානයි mx ධන c. ඒ කියන්නේ අපි 9 වසරේදී කතා කරන ආකාර දෙක ගැන සම්පූර්ණයෙන් ආයෙ මම පැහැදිලි කිරීමක් කරා ඔයගොල්ලන්ට එදා මුල ඉඳන්. ඒ වගේම තමයි y සමානයි mx ධන c වලින් ඔයගොල්ලන්ගේ 11 වසරේ සමගාමී සමීකරණ විසඳීම ඒකත් අපි කතා කරා. නමුත් මම කෝ ඒක තාම විභාගවල නම් ඇවිත් නැහැ. නමුත් ඒක ගොඩක් වැදගත්. y සමානයි mx ධන c ආකාරයට සමගාමී සමීකරණ දෙක උක්ත කරලා අපි ගණන් හදන්න ඉගෙන ගත්තා. ඉතින් අද අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් එදා අපි කරපු පාඩමේ වීඩියෝ එක බලලා තමයි එන්නේ නැත්තේ. මම කිව්ව එක බලලා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න කියලා. මොකද අද අපි යන්නේ කෙලින්ම වක්‍ර ප්‍රස්ථාර වලට. වක්‍ර ප්‍රස්ථාර පරාවල වලට. ඉතින් එතෙන්දී 10 වසරේදී අපි ආකාර දෙකක් ඉගෙන ගන්නවා. මොකක්ද ආකාර දෙක? එකක් y සමානයි ධන හෝ ඍණ x වර්ගය. අනිත් එක තමයි y සමානයි ධන හෝ ඍණ x වර්ග ධන හෝ ඍණ b. මේ ආකාර දෙක අපි 10 දී ඉගෙන ගන්න. නමුත් මම කිව්වා මේවා O level වලට ඇවිල්ලා නැහැ. මේ දෙක O level වල ඇවිල්ලා නැහැ. 2013 එතකොට එක කොටසක් තියෙන මෙන්න මේකේ. සාමාන්‍යයෙන් O level වලට එන්නේ අපි 11 දී ඉගෙන ගන්න ආකාර තුනක් තියෙනවා. හැබැයි ওই තුනම එකක්. දැන් මෙතන මේ තියෙන පැහැදිලිවම දෙකක්. මේ 11 දී ඉගෙන ගන්න ආකාර තුනක් තියෙනවා, තුනම එකක්. මම පළවෙනි උදාහරණෙන් එක ඒ තුනම එකක් කියන එක පැහැදිලි කරනවා ඔයගොල්ලන්ට. හරි? ඒක නිසා මුලින් මේ ආකාර දෙකෙන් ප්‍රස්ථාර දෙකක් ඇඳලා ඒවැ ලක්ෂණ ටික පොඩ්ඩක් කතා කරලා ඉන්න. මොකද මම එදා පාඩම ගැන කතා කරනකොටම කීප දෙනෙක්ම මැසේජ් කරලා දෙනවා 10 වසරත් එක්ක පොඩ්ඩක් මතක් කරගෙන යන්න කියලා. නිසා දෙකයි හඳින්නේ වැඩි හඳින්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් graph 2 වල මට හිතෙන්නේ නැවතිලා ඇත්තේ අලුතෙන්ම පොත හදන අය. ඉතින් පරණ පොතේ ලියන අය ඒගොල්ලන්ට අදාළ අංකේ ඇති. අපි මෙතෙන්ට යමු. ලියන්න y සමානයි ධන හෝ ඍණ x වර්ගයේ ශ්‍රිතවල ප්‍රස්ථාර. y සමානයි x වර්ග ධන හෝ ඍණ x වර්ගයේ ශ්‍රිතවල ප්‍රස්ථාර. හරි. අපි කලින් යඳපු ප්‍රස්ථාර y සමානයි mx mx ධන c. ඒ වර්ග දෙකේම x ගේ දර්ශකය එකයිනේ. හැබැයි මෙයාගේ x ගේ දර්ශකය දෙකයි. එතන දර්ශකයේ තියෙන්නේ දර්ශකයේ දෙකයි. ඒක නිසා අපි මේවට කියනවා වර්ගජ ශ්‍රිත කියලා. අපි එදා කතා කරේ ඒකජ ශ්‍රිත. මේවා වර්ගජ ශ්‍රිත. ඇයි මෙතන තියෙන්නේ වර්ග පදයක්. x ගේ වර්ගයේ තියෙන්නේ. එහෙනම් මෙන්න වර්ගජ ශ්‍රිත ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ. පුතේ වර්ගජ ශ්‍රිත වලින් සරල රේඛාවක් එන්නේ නැහැ. එන්නේ පරාවලයක්. එක්ක ඒක උපරිමයක් සහිත පරාවලයක් මේ වගේ. එහෙම නැත්නම් අවමයක් සහිත පරාවලයක්. හරි? මේ කන්ද නැගගෙන ඇවිල්ලා මේ මුදුනේ හැරිලා ආපහු කන්ද වැයගෙන යනවා. මෙතන කන්ද වැයගෙන ගිහිල්ලා මෙතනින් හැරිලා ආපහු උඩට යනවා. මෙතෙන්ට අපි කියනවා උපරිම ලක්ෂය කියලා. මෙතෙන්ට අපි කියනවා අවම ලක්ෂය කියලා. උපරිමයක් සහිත පරාවලයක් නම් මේ තියෙන්නේ උපරිම ලක්ෂය. අවමයක් සහිත පරාවලයක් නම් මේ තියෙන්නේ අවම ලක්ෂය. ඒ වගේම තමයි පොදුවේ මේ දෙකටම කියනවා හැරවුම් ලක්ෂය. එහෙම නැත්නම් වර්තන ලක්ෂය කියලා. උපරිමයක් නම් මේකට උපරිම ලක්ෂය කියනවා. අවමයක් නම් මේකට අවම ලක්ෂය කියනවා. පොදුවේ මේ දෙකටම භාවිත කරන වචනේ තමයි පුතේ මොකද්ද? වර්තන ලක්ෂය. එහෙම නැත්නම් හැරවුම් ලක්ෂය කියන එක. ඒත් එක්කම මතක තියාගන්න. දැන් මේකනේ අපේ පොදු ආකෘතිය. මේ ආකෘතිය මම මෙතන දාලා තියෙනවා ධන හෝ ඍණ කියලා නේ. x වර්ගයේ සංගුණකය තමයි a. a කියන එක්කෙනා ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. මතක තියාගන්න a කියන එක්කෙනා ධනාගයක් නම් ඕගොල්ලන්ට එන්නේ අවමයක් සහිත පරාවලයක්. a කියන එක්කෙනා ඍණාගයක් නම් ඕගොල්ලන්ට එන්නේ උපරිමයක් සහිත පරාවලයක්. ඒකත් මතක තියාගන්න. x වර්ගයේ සංගුණකය තමයි a කියන්නේ. a කියන එක්කෙනා ධනාගයක් නම් අවමයක් සහිත පරාවලයක් එන්නේ. ඍණාගයක් නම් උපරිමයක් සහිත පරාවලයක් තමයි එන්නේ. ඒත් එක්කම පුතේ. දැන් ඔයාලා මේක අඳින්නේ කාටිසිය තලයේනේ. මේ කාටිසිය තලය මෙහෙමනේ.
මතක තියාගන්න මේ A කියන එක්කෙනාගේ අගය මොකක් වුණා? මේ ආකාරයේ ප්‍රස්ථාරවල උපරිම ලක්ෂ්‍ය, එහෙම නැත්නම් අවම ලක්ෂ්‍ය, එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ්‍ය, එහෙම නැත්නම් වර්තන ලක්ෂ්‍ය පුතේ අනිවාර්යෙන් මෙන්න මෙතන මූල ලක්ෂ්‍යයම තමයි. ඔන්න ඔය වගේ තමයි එන්නේ. මේ ආකාරයේ ප්‍රස්ථාරවල උපරිම ලක්ෂ්‍ය, එහෙම නැත්නම් අවම ලක්ෂ්‍ය, එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ්‍ය, තවත් විදිහකට කිව්වොත් වර්තන ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍යයම තමයි. මූල ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? බිඳුවේ බිඳුව. මතක තියාගන්න. මේ ආකාරයේ ප්‍රස්ථාරවල විතරයි හොඳේ. y සමානයි ධන හෝරින ax වර්ගයේ ආකාරයේ ප්‍රස්ථාරවල විතරයි. උපරිම ලක්ෂ්‍යය ගත්තත් දැන් උපරිමයක් මෙහෙම આવොත්නේ. අවම ලක්ෂ්‍යය ගත්තත් එහෙම නැත්නම් අපි පොදුවේ කියන හැරවුම් හෝ වර්තන ලක්ෂ්‍යය කවුද? බිඳුවේ බිඳුව. ඒ කියන්නේ මූල ලක්ෂ්‍යය. හරි? උපරිම අගය එහෙම නැත්නම් අවම අගය කියලා හෙව්වොත්. දැන් මෙතන ඔයගොල්ලන්ට පේන කන්ද බැහැගෙන මෙතන තියෙන අවමයක්නේ. කන්ද බැහැගෙන ඇවිල්ලා මෙතෙන්දි බිඳුව වෙලා ආයි කන්ද නැගගෙන යන සීන් එකක් නේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන මෙන්න මේ ලක්ෂ්‍යය තමයි ප්‍රස්ථාරය හැරෙන්නේ. හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. හරි? අපෙන් අහනවා අවම අගය කීයද කියලා. අවම අගය ඇහුවොත් බිඳුවේ බිඳුව කියලා හරියන්නේ නැහැ. අවම ලක්ෂ්‍ය ඇහුවොත් බිඳුවේ කිව්වම හරි. අවම අගය ඇහුවොත් ඔයාලා කියන්න ඕනේ y අක්ෂයට සාපේක්ෂව අවම අගය බිඳුවයි. අවම අගය බිඳුවයි. අග ලක්ෂය කියන වචනේ තිබුණොත් තමයි මේ විදියට උත්තරය දෙන්නේ. අවම අගය කියලා තිබුණොත් බිඳුවයි. හරි? දැන් මෙහෙම ප්‍රස්ථානයක් නම් මේක. මෙහෙම එකක් නම් උපරිමයක් නේ තියෙන්නේ. එහෙම වුණොත් උපරිමාගය. උපරිමාගය කවුද? බිඳුවයි. උපරිම ලක්ෂ්‍යය කවුද? බිඳුවේ බිඳුව. හොඳට මතක තියාගන්න. වෙනස් වෙන්නේ නැහැ. මේ y සමානයි ධන හෝරින ax වර්ගය නම් a ගේ සංගුණකය ධනාගයක් වුණත් ඍණාගයක් වුණත් කීය වුණත් මතක තියාගන්න උපරිම හෝ අවම ලක්ෂ්‍ය බිඳුවේ බිඳුව උපරිම හෝ අවම අගය බිඳුවයි. ඒ වගේම තමයි මේ අපි කතා කරන මේ ආකාරයේ ප්‍රස්ථාර මේ හැඩයට තමයි දෙන්නේ. මෙහෙට වෙන්නේවත් නෑ. ඒ කියන්නේ y අක්ෂය තමයි මෙයාලගේ සමමිතික අක්ෂය වෙන්නේ. y අක්ෂය වටා සමමිතිකයි. අර ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ සමාන භාග දෙකක් එක මතයක වැඩපැස්සේ නමන්න පුළුවන් නම් සමමිතිකයි කියලා. මේ ප්‍රස්ථාරය එක මතයක වැඩෙන නමන්න පුළුවන් නම් මේ y අක්ෂයෙන් දෙපැත්තේ කොටස් සමමිතිකයි. ඔයාලගෙන් අහනවා මේ ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය. සමමිතික අක්ෂය y අක්ෂය. හැබැයි යහන්නේ සමමිතික අක්ෂය කියලා නෙමෙයි. සමමිතික අක්ෂයේ සමීකරණය. සමීකරණයක් නම් සමාන ලකුණක් තියෙන්න බෑ. ඒක නිසා මතක තියාගන්න y අක්ෂයේ නම සමාන ලකුණක් සහිතව කියන්නේ කොහොමද? දැන් අපි දන්නවා මෙතන අපි හිතමු දෙක තියනවා කියලා දෙක. මේ දෙකේ ඉලක්කම හරහා මේ වගේ රේඛාවක් ඇන්දොත් මෙන්න මේ රේඛාවට අපි කියනවා x සමානයි 2 රේඛාව කියලා. ඇයි x සමානයි 2 රේඛාව කියන්නේ මෙයාට? x අක්ෂයේ දෙක හරහා තමයි යන්නේ මේ රේඛාව මත තියෙන ඕනම ලක්ෂයක x ඛණ්ඩාංකයේ ධන 2යි. මේ රේඛාව මත ඉන්න ඕනම ලක්ෂයක x ඛණ්ඩාංකයේ ධන 2යි. ඒක නිසා මේ රේඛාවට අපි කියනවා x සමානයි ධන 2 රේඛාව කියලා. මේ රේඛාව. අපි මෙතන ඔයගොල්ලෝ හිතන ඍණ 3 නේ. දැන් ඍණ 3 හරහා රේඛාවක් යනවා. මෙතන ඍණ 3 නේ. එහෙනම් මේ රේඛාවට අපි කියන නම x සමානයි ඍණ 3 රේඛාව. මේ රේඛාවට අපි කියන්නේ x සමානයි ඍණ 3 රේඛාව. අපි දන්නවා ඇයි එහෙම කියන්නේ මේ රේඛාව මත ඕනම ලක්ෂයක x ඛණ්ඩාංකේ ඍණ 3 නිසා. පුතේ මේ y අක්ෂය මත ඕනම ලක්ෂයක x ඛණ්ඩාංකය කියන බිඳුවයි. ඒක නිසා y අක්ෂයට අපිට කියන්න පුළුවන් තවත් නමක් තමයි මොකද්ද? x සමානයි බිඳුව. x සමානයි බිඳුව. ඒක නිසා මතක තියාගන්න මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාර y අක්ෂය වටා සමමිතික නම් හොඳට මතක තියාගන්න මේ ආකාරයේ ප්‍රස්ථාරවල සමමිතික අක්ෂය y අක්ෂය. සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ ඔයගොල්ලෝ? x සමානයි බිඳුව කියලා. සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. හොඳට මතක තියාගන්න එක. එහෙනම් අපි මුලින් මේගොල්ලන්ගේ ලක්ෂණ ටික ලියලා එක ප්‍රස්ථාරයක් අඳිමු. ඊට පස්සේ මම පරාසයන් පැහැදිලි කරන්න කියලා දෙන ඕගොල්ලන්ට ඒකෙන්. හරි? ඊට පස්සේ අපි යනවා ඊළඟ ආකාරයට. ඉක්මන් කරන්න. ලියවන්නේ y සමානයි ධන හෝරින ax වර්ගයේ ශ්‍රිතවල ප්‍රස්ථාර කියලා. පළවෙනි තරුව වර්ගජ ශ්‍රිතයක් බැවින් පරාවලයක් ලැබේ.
පරාවලයක් ලැබේ. දෙවනි තරුව x වර්ගයේහි සංගුණකය වන x වර්ගයේහි සංගුණකය වන a x වර්ගයේහි සංගුණකය වන simple a ධන අගයක් නම් අවමයක්ද ඍණ අගයක් නම් උපරිමයක්ද ඍණ අගයක් නම් උපරිමයක්ද සහිත පරාවලයක් ලැබේ. ඍණ අගයක් නම් උපරිමයක්ද සහිත පරාවලයක් ලැබේ. ඊළඟ තරුව උපරිම ඉරක් අවම අගය බිඳුව වේ. උපරිම අගය ගත්තත් අවම අගය ගත්තත් බිඳුවයි. හොඳේ. උපරිම ඉරක් අවම අගය බිඳුව වේ. ඊළඟ තරුව උපරිම ඉරක් අවම ලක්ෂ්‍ය වරහන් ඇතුලේ ලියන්න හැරවුම් ලක්ෂ්‍ය වර්තන ලක්ෂ්‍ය ඒක වරහන් ඇතුලේ ලියන්න. උපරිම ඉරක් අවම ලක්ෂ්‍ය එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ්‍ය එහෙම නැත්නම් වර්තන ලක්ෂ්‍ය. එහෙම බිඳුව වේ. ලක්ෂ්‍ය කියන වචනේ තිබුණොත් මෙහෙම තමයි උත්තර දෙන්න ඕනේ. බිඳුව වේ. අන්තිම ලක්ෂණය අන්තිම තරුව y අක්ෂය වටා සමමිතික බැවින් y අක්ෂය වටා සමමිතික බැවින් සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව වේ. අපි යාළුවෝ පළවෙනි ප්‍රස්තාරය පළවෙනි උදාහරණය අද මෙච්චරයි මේ ආකාරයෙන් අපි උදාහරණ කරන්නේ. හරි මෙතන ඔයගොල්ලන්ට දෙන x වර්ගයේ සංගුණකය ධන 2යි. එහෙනම් ඔයා අඳින්න කලින් දන්නෝ එන්නේ මොකක්ද? අවමයක් එන්නේ ධනාගයක්නේ තියෙන්නේ. අවමයක් සහිත ප්‍රස්තාරයක් පරාවලයක් එන්නේ. ඒත් එක්කම කතා කරන්න දෙයක් නැහැ. මේ ටිකත් ඔයගොල්ලෝ දන්නවා. අවම අගය බිඳුවයි මේකේ. අවම ලක්ෂ්‍ය බිඳුව මේකේ. ඒ වගේම තමයි පුතේ සමමිතික අක්ෂය x සමානයි බිඳුව. ඒ ටික ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. හරි? එහෙනම් අපි මේක අදිමු මෙන්න අගයන් ටික ඍණ 3 ඍණ 2
ඍණ 1 බිංදුව 1 2 3 හරිනේ ඔන්න අගයන් ඔයගොල්ලෝ මේ අවස්ථාවන්ට අදාළව y කණ්ඩාංකය හොයන්න ඕනේ කොහොමද y කණ්ඩාංකය ගන්න සමීකරණය භාවිතා කරලා y ව එනවා x වර්ගය දෙකෙන් ගුණ කරලා එහෙනම් මෙතෙන්දී y ව හොයන්නේ කොහොමද දෙකෙන් ගුණ කරනවා x එතන ඍණ 3යිනේ ඍණ 3ගේ වර්ගය එතකොට දෙකෙන් ගුණ කරනවා ඍණ 3ේ වර්ගය ඍණ 3 වරක් ඍණ 3 ධන 9යිනේ දෙවරක් 9 18 හරිනේ ඒ වගේ මේ අවස්ථාව ටික කරලා ටක් ගාලා හොයාගන්න y කණ්ඩාංක ඉක්මන් කරන්න ඕනේ විනාඩියෙන් හොයාගන්න මෙතන ඍණ දෙකේ වර්ගය 4යි ධන 4යි ධන 4 දෙකක් ධන 8යි හරිනේ දැන් මෙතෙන්ට එන්නේ ධන 8 ඍණ එකේ වර්ගය ධන 1යි එක් වරක් දෙක 2යි එහෙනම් මෙතෙන් එන්නේ ධන 2 බිංදුවේ වර්ගය බිංදුවයි බිංදුව දෙකෙන් ගුණ කරාම බිංදුවම තමයි. හරි? මෙතෙන්ට 2 මෙතෙන්ට 8 මෙතෙන්ට 18. කොහොමනේ අගයන් ටික එන්නේ? දැන් ආදිසිය තලයක් යනවා අඳින බලන ප්‍රස්තාරයෙන්. ඉක්මන් කරන්න ඕගොල්ලන්ගේ දැන් තුන්වෙනි graph එක නම් මේක මෙතන දාන්න graph 3 කියලා. ඔයා මේක අදින ප්‍රස්ථාර කොලෙත් උඩින් ලියා ගන්න graph 3 කියලා. ඇඳලා ඉවර වෙලා ඉක්මනට මට ඕකේ එකක් දාන්න පස් දිනක් ඕකේ කරපු ගමන් මම ඊටු ටික කතා කරනවා. chat එකේ ඉඳ දිනවනේ ඔයගොල්ලන්ට දාන්න ඕකේ එකක් ඉක්මනට ඇඳලා ඉවර වෙලා. හතරක් ඕකේ පහක් ඕකේ වෙච්ච ගමන් මම වැඩේ කරා. පස් දිනක් ඉවරයි. ඉක්මන් කරන්න බලන්න තව.
හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. හරි. පුතේ දැන් ප්‍රස්තාරේ ලක්ෂණ ටික යටින් ප්‍රස්තාරේ ගාව ලියන්න එපා. ඔයගොල්ලෝ නෝට් එක ලියන තැන ලියන්න. අගේ වගුව ගහපු තැන තියෙන්නේ. එතන යටින් ලක්ෂණ ටික ටක් ගාලා ලියන්න. මොනවද ලක්ෂණ ටික? සාමාන්‍යයෙන් ප්‍රස්තාර ගානේ ප්‍රශ්න විදියට අහන්නේ ලක්ෂණ ටික තමයි. පොඩක් අහන් ඉන්නකෝ. ලක්ෂණ ලියන කලින් පොඩ්ඩක් අහන් ඉන්න. ප්‍රස්තාර ගානේ ප්‍රශ්න ටිකක් අහනවානේ. අන්නේ ප්‍රශ්න විදියට අහන්නේ ලක්ෂණ ටික. දැන් උදාහරණයක් විදියට මේ ප්‍රස්තාරේ ලක්ෂණ ටික දාලා මේක ඇත්තටම අහන්න දෙයක් නැහැ. අපි දැනගෙනනේ මේක ඇන්දේ. මොකද්ද? අවම අගය බිඳුවයි අවම ලක්ෂ්‍ය බිඳුවේ බිඳුව සමමිතිකක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. ඒ ලක්ෂණ තුන අපි දැනගෙනමයි යන්නේ. දැන් ප්‍රස්තාර ගානේ ප්‍රශ්න විදියට අහද්දී ඔයින් දෙකක් අහන්න. අවම ලක්ෂ්‍ය සම්මිතිකක්ෂයේ සමීකරණය. එහෙම නැත්නම් අවම අගය සම්මිතිකක්ෂයේ සමීකරණය. හරි ඔයින් දෙකක් අහන්න. ඊට පස්සේ තව අහනවා පරාසයක් මොකක් හරි. පරාසයක් ප්‍රස්තාර ගානේ එහෙම අහනවා. පරාසයක්. අගේ පරාසයක්. ශ්‍රිතය ධනව වැඩිවන x යගේ පරාසය ලියන්න. ශ්‍රිතය ඍණව වැඩිවන x යගේ පරාසය ලියන්න. ශ්‍රිතය ධනවන x යගේ පරාසය ලියන්න. වගේ පරාසයක් තමයි. හරි. ඒ වගේම තව මෙන්න මෙහෙම එකක් තමයි. කරහන් ඉන්න මූල සෙවීම. වර්ගජ සමීකරණයක මූල සෙවීමක් තමයි. වර්ගජ සමීකරණයක මූල සෙවීමක්. එහෙම නැත්නම් පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය සෙවීමක්. වර්ගමූල 5 හොයන්න ප්‍රස්තාරයේ භාවිතයෙන්, වර්ගමූල 3 සොයන්න, වර්ගමූල 7 සොයන්න. එහෙමත් නැත්නම් ප්‍රස්තාරයේ සිරස් හෝ තිරස් විස්ථාපනයක්. ඒ කියන්නේ ප්‍රස්තාරය එක්ක පහළට තල්ලු කරනවා, එක්ක ඉහළට තල්ලු කරනවා, එක්ක මෙහෙට තල්ලු කරනවා, එක්ක මෙහෙට තල්ලු කරනවා. අන්න ඒ වගේ ප්‍රස්තාරයේ සිරස්ස හෝ තිරස්ස කොහෙට හරි විස්ථාපනය කරාම ප්‍රස්තාරයේ සමීකරණය වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන සමීකරණය මොකක්ද කියලා මම කියන්නේ මේකෙන් නෙමෙයි 11 වසරේ. හොඳේ තාම අපි 11 වසරට ගියේ නෑනේ. මම ඔයාලට කිව්වේ ප්‍රස්තාර ගානේ ප්‍රශ්න අහන පිළිවෙල. ප්‍රස්තාරයේ පොදු ලක්ෂණ ටික තියෙනවානේ. ඒයින් දෙකක් අහන්න. සම්මිතිකක්ෂයේ සමීකරණය උපරිම හෝ අවම ලක්ෂ්‍ය එහෙම නැත්නම් අගේ ඒයින් දෙකක්. ඊට පස්සේ මොකක් හරි පරාසයක් අහන්න. ඊට පස්සේ එක්ක වර්ගජ සමීකරණයක මූල සෙවීමක්. එහෙම නැත්නම් පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය සෙවීමක්. එහෙමත් නැත්නම් ප්‍රස්තාරය සිරස්ස හෝ තිරස්ස විස්ථාපනය කරාට පස්සේ එයාගේ සමීකරණය වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන විදිහම. ඔය එකක් ගන්න. ඒක නිසා මතක තියාගන්න පුතේ ප්‍රස්තාර ගානක ප්‍රශ්න අහන පිළිවෙලක් තියෙනවා. සමහරවිට ඔය වෙනස් වෙලා ඔක්කොම වෙනස් වෙලා අමුතුම විදිහකට අහන්න පුළුවන්. මම මේ වගේ ගණන් දෙක තුනකුත් කරනවා ඕගොල්ලන්ට. හරි? ඒක නිසා මතක තියාගන්න හොඳට මේ ප්‍රස්තාර ගාන බීජගණිතයේ ගානක ආදේශය හැම දෙයක්ම ඕගොල්ලන්ගේ අඩංගු මේ ගානේ ඔන්න ඔය දේවල් මතක තියාගන්න. දැන් ටක් ගාලා ලක්ෂණ ටික ලියන්න. මොනවද ලියන්න පුළුවන්? මුලින්ම ලියන්න පුළුවන් අවම ලක්ෂ්‍ය බිඳුවයි බිඳුව. අවම අගය බිඳුව. සම්මිතිකක්ෂයේ සමීකරණ x සමානයි බිඳුව. ටක් ගාලා ලියන්න. අවම ලක්ෂ්‍ය බිඳුවේ බිඳුව. අවම අගය බිඳුව. මේවත් ලියලා හරියන්නේ නැහැ. හොඳේ අර වාක්‍යෙත් ලියන්න ඕනේ. අවම ලක්ෂ්‍ය බිඳුවේ බිඳුව. අවම අගය බිඳුව. සම්මිතිකක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. හරි. දැන් බලන්න මේ ප්‍රස්තාරයට වෙලා තියෙන දේ. ප්‍රස්තාරයට වෙලා තියෙන දේ. දැන් බලන්න මෙතන තියෙන්නේ 18. මෙතන තියෙන්නේ බිඳුව. අපි ප්‍රස්තාරය අදින්න පටන් ගත්තේ මෙතනින්. ඇයි? x අක්ෂය අඩුම තැන මෙතනනේ ඍණ 3. වැඩිම තැන මෙතන ධන 3. එහෙනම් අපි මෙතනින් පටන් අරන් මෙහෙම ඇඳලා මෙහෙම ඇඳලා. දැන් ඔයගොල්ලෝ අදින්න පහදුවට එක එක ක්‍රම භාවිතා කරන්නේ සමහරවල් අඩි කෝදුනවල තියෙනවා. හැබැයි මතක තියාගන්න මේක සුමට වක්‍රයක් වෙන්න ඕනේ. සමහරුන්ගේ මෙන්න මෙහෙම එනවා. මොකද උඩක් තියෙන්න බෑ හොඳේ. සුමට වක්‍රයක්. මෙතන ඇවිල්ලා මේ හැරෙන්නේ නේ. සුමට වෙන්න ඕනේ මෙතන. ඒ නිසා මේ වගේ වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ප්‍රස්තාර ගානේ ලකුණු දෙනකොට කාටිසීය තලය හරියට අඳිනවට, අක්ෂ හරියට බෙදා ගන්නවට, අක්ෂ මම නම් කළා. අක්ෂ නම් කරනවට මෙතනමයි මෙතන x අක්ෂ නම් කරනවට මේ පැත්ත x මේ පැත්තේමයි තියෙන්නේ.
කාඩසිය තලය හරියට අඳිනවට, හරියට අක්ෂ බෙදා ගන්නවට, අක්ෂ නම් කරනවට ඔය හැම දෙයකම ලකුණු හම්බ වෙනවා. ඒ වගේම ලක්ෂ ටික හරියට ලකුණු කරලා සුමට වක්‍රයක් අඳිනවට ලක්ෂ ලකුණු කරනවට එකයි සුමට වක්‍රයට එකයි ඒවටත් ලකුණු හම්බ වෙනවා. ප්‍රස්ථාර ගානේ. හරි. අර අන්තිමට අහන ප්‍රශ්න ටික අරුණාම මේ ප්‍රස්ථාරේ හරියට අක්ෂ නම් කරලා හරියට ප්‍රස්ථාරය අඳින ටිකට ලකුණු හම්බ වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ටික සම්පූර්ණයෙන් නිවැරදිවම කරන්න ඕනේ. අක්ෂ නම් කිරීම තියෙන්න ඕනේ. හරි. ලක්ෂ ලකුණු කරලා තියෙන්න ඕනේ වක්‍රය සුමට වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි බලාගෙන යනකොට මෙතන ඉඳන් මෙන්න මේ කොටස y අක්ෂයට සාපේක්ෂව ගත්තොත් මේ ශ්‍රිතයේ අගය 18 ඉඳන් බිඳුව දක්වා අඩු වෙනවනේ. එහෙනම් අපි කියනවා ඍණ පැත්තට ගිහිල්ලා නැහැනේ. ශ්‍රිතය මෙන්න මේ කොටසදී ධනව අඩු වෙනවා. ශ්‍රිතය මේ කොටසදී ධනව අඩු වෙනවා. ඒ වගේම බිඳුවේ ඉඳන් x යගේ ධන 3 දක්වා යද්දී බිඳුවේ ඉඳන් ධන 3 දක්වා x යගේ යද්දී ශ්‍රිතය ඒ කියන්නේ y අක්ෂයට සාපේක්ෂව ගත්තොත් නේ බිඳුවේ ඉඳන් 18 දක්වා y යගේ වැඩි වෙනවා. ඉතල බලන්න නේ x යගේ බිඳුවේ ඉඳන් ධන 3 දක්වා වැඩි වෙන විට ශ්‍රිතය මොකද වෙන්නේ? බිඳුවේ ඉඳන් 18 දක්වා වැඩි වෙනවා. එහෙනම් මේ කොටසට අපි කියනවා ශ්‍රිතය ධනව වැඩි වෙනවා නේ. ශ්‍රිතය ධනව වැඩි වෙනවා. ධනව වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න මට පරාසයන් දෙකක් ගැන විස්තර කරන්න පුළුවන් මෙතන. මොකක්ද? ශ්‍රිතය ධනව අඩු වෙනවා. ශ්‍රිතය ධනව වැඩි වෙනවා. කොහොමද ඒක අපට විභාගෙදී අහන්නේ? මෙන්න මෙහෙම අහන්න. ශ්‍රිතය ධනව අඩු වෙන x අගය පරාසය ලියන්න. ශ්‍රිතය ධනව අඩු වෙන. ශ්‍රිතය ධනව අඩු වෙන්නේ මෙන්න මේ කොටස. x යගේ පරාසය ලියන්න. ශ්‍රිතය ධනව අඩු වෙනකොට x මොකද වෙන්නේ? ඍණ 3 ඉඳන් බිඳුව දක්වා චලනය වෙලා. ඍණ 3 ඉඳන් බිඳුව දක්වා වැඩි වෙලා නේ බලන්න. ශ්‍රිතය කියන්නේ y අක්ෂයට සාපේක්ෂව ගන්න. 18 ඉඳන් බිඳුව දක්වා අඩු වෙන කොටසේදී x මොකද වෙන්නේ? ඍණ 3 ඉඳන් බිඳුව දක්වා වැඩි වෙනවා. ඒ වගේම ශ්‍රිතය ධනව වැඩි වෙද්දී බිඳුවේ ඉඳන් 18 දක්වා වැඩි වෙද්දී x මොකද වෙලා තියෙන්නේ? බිඳුවේ ඉඳන් ධන 3 දක්වා වැඩි වෙනවා. අපි ඒක ලියන විදියක් තියෙනවා. බලන්න ඒක ලියන විදිය. හරි? අපි පරාසයන්. දැන් ඔයගොල්ලෝ මේ ලක්ෂණ ටික ලියවනේ අර තරු 3ක් දාලා ඊට යටින් ආයෙ තරුවක් දාලා ලියන්න පරාස විස්තර කිරීම කියන පරාස විස්තර කිරීම. තරුවක් දාලා ලියන පරාස විස්තර කිරීම. මට පුංචි දෙයක් මතක් කරන්න බැරි වුණා තාම. මේ ප්‍රස්ථාරය අඳිද්දී ප්‍රස්ථාර කඩදාසිය පිරෙන්න අඳින්න ඕනේ. සමහරක් අය ලෝභකමට මුල්ලට කරලා අඳිනවා, උඩට කරලා අඳිනවා. එහෙම බෑ. ප්‍රස්ථාර කඩදාසිය පිරෙන්න අඳින්න. සමහර ප්‍රස්ථාර ගණන් වල කෙලින්ම දෙනවා කඩදාසිය බෙදා ගන්න විදිය. y අක්ෂය කොහොමද බෙදාගන්නේ? x අක්ෂය කොහොමද බෙදාගන්නේ කියලා. සමහරක් ගණන් වල දෙනවා සුදුසු පරිදි බෙදා ගන්න කියලා. සුදුසු පරිදිව බෙදා ගන්න ඕනේ. හරි? දැන් මේ ගානේ ගත්තොත් ඇත්තටම අහන්නකො මේක නම් ඔයාගේ ප්‍රස්ථාර කඩදාසිය මොකද දන්නව? ඔක බලන්න කුඩා කොටු පහකින් තමයි ලොකු කොටුවක් හැදෙන්නේ. ප්‍රස්ථාර කොටේ බලන්න එක පැත්තක මෙහෙම තියෙන්නේ. මේ ලොකු කොටුවක් හැදිලා තියෙන්නේ කුඩා කොටු පහකින් නේද බලන්න. එක පැත්තකට කුඩා කොටු පහයි නේද බලන්න තියෙන්නේ. ඒ කියන්නේ ලොකු කොටුවක් ඇතුලේ කුඩා කොටු ඔක්කොම 25ක් තියෙනවා. මේ පැත්තට 5යි මේ පැත්තට 5යි පස්සට 5 25යි. කුඩා කොටු පහකින් තමයි ප්‍රස්ථාර කඩදාසියේ එක ලොකු කොටුවක් හැදෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකට මම කියන්නේ හොඳේ. කොටුව පිරෙන්න ගත්තොත් කුඩා කොටු 25ක් තියෙනවා. හරි? දැන් එතකොට ඔයගලන්ට ගාන අඳින්න කලින් දෙනවා මෙන්න මෙහෙම. x අක්ෂය ඔස්සේ කුඩා කොටු 10කින් එක් ඒකකයක්ද y අක්ෂය ඔස්සේ කුඩා කොටු 5කින් එක් ඒකකයක්ද දැක්වෙනසේ කියලා දෙනවා. බලන්න දැන් O level pass papers පොත පෙන්නකොට ඔයගලන්ට අහුවේ
x අක්ෂය ඔස්සේ කුඩා කොටු 10කින් එක් ඒකකයක්ද y අක්ෂය ඔස්සේ කුඩා කොටු 5කින් එක් ඒකකයක්ද? සමහරට y අක්ෂය ඔස්සේ කුඩා කොටු 10කින් එක් ඒකකයක් වෙන්නත් පුළුවන්. හරි? කොලේ පිරෙන්න අඳින්න ඕන. දැන් මේකේ ඔයගොල්ලන්ට ඇත්තටම හොඳයි මෙහෙම x අක්ෂය ඔස්සේ කුඩා කොටු 10කින් එක් ඒකකයක් ගන්න. ඒ කියන්නේ මේ වගේ ඒවා දැන් බෑ. බලන්නකෝ මෙතන නම් බිඳුව තියෙන්නේ එක මෙතනින් දාන්න. කුඩා කොටු 10ක් මෙතකොට මේ 1 2 3 මෙතන ඉඳන් මෙතනට කුඩා කොටු 10ක් නේ. මෙතන බිඳුව මෙතන 1 මෙතන 2 එහෙම යනවා. x අක්ෂය ඔස්සේ. දැන් y අක්ෂය ඔස්සේ කුඩා කොටු 5කින් එක් එකකයක්. බිඳුව මෙතන නම් 1 මෙතන 2 එහෙම යනවා. එහෙනම් තමයි ලේසි. ලස්සන්ට පිරෙන්නේ ප්‍රස්ථාරයේ හැඩේ ලස්සන්ට එන්නේ එහෙම වුණා. x අක්ෂය ඔස්සේ කුඩා කොටු 10කින් එක් එකක්. බිඳුව මෙතන නම් 1 මෙතන. කුඩා කොටු 10ක් කියන්නේ එක් ඒකකයක්. එතකොට මෙතන බිඳුව නම් මෙතන බිඳුවනේ. මෙතන 1නේ තියෙන්නේ. 0.1 0.2 0.3 0.4 0.5 0.6 0.7 0.8 0.9 1 එහෙම එන්නේ. දැන් මෙතන බිඳුව මෙතන 0.2 0.4 0.6 0.8 1 එහෙම යනවා. හරි ඒවත් හොඳට මතක තියාගන්න. හොඳ ඉස්සරහට දැන් ඕන වෙනවා. මූල හොයද්දීම හරියටම ওই දශමකයන් ගන්න ඕන වෙනවා. ඒක නිසා ඒවා හරියට මතක තියාගන්න ඕනේ. හරි? එහෙනම් මේක අදිද්දි පුළුවන් තරම් ඔයගොල්ලෝ බලන්න x අක්ෂය කොලේ යටින්ම අදින්න. එයි මේකේ අවමයක් වෙන්නේ ඇත්තටම මෙතන බිඳුව දාගත්තා නම් මේ පැත්තට ඇත්තටම ඕනෙම නෑ. ඍණ 1 ඍණ 2 විතරක් ඕනනම් දාගන්න. මේක අදිද්දි එහෙම තමයි අදින්න තියෙන්නේ. හරි? පරාසයන් විස්තර කිරීම කියලා නෙවෙන්නේ. හරි. ඒ යටතේ පරාසයන් විස්තර කිරීම යටතේ පළවෙනි කරුණ. යන ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය. ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය. ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය. ඔයාලට දැන් පැහැදිලිව පේනවා. මෙතන ඉඳන් මෙතෙන්ට තමයි ශ්‍රිතය ධනව අඩු වෙන්නේ. x යගේ පරාසය වෙන්නේ ඍණ 3 සිට බිඳුව 1. කොහොමද අපි ඒක ලියන්නේ? මෙන්න මෙහෙම. x ඍණ 3ට වඩා වැඩි. මේ ශ්‍රිතය ධනව අඩුවන කොටසේදී x ඍණ 3ට වඩා වැඩි. හැබැයි බිඳුවට වඩා අඩුයි. ඔන්න ඔහම අපි ලියන්නේ ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය. ඊවස්සේ ශ්‍රිතය ධනව වැඩි වන x යගේ පරාසය. ශ්‍රිතය ධනව වැඩි වන x යගේ පරාසය. ශ්‍රිතය ධනව වැඩි වන x යගේ පරාසය. ඒකට ශ්‍රිතය ධනව වැඩි වෙද්දී x බිඳුවේ ඉඳන් ධන 3 දක්වා තමයි යන්නේ. එහෙනම් බිඳුවට වඩා x වැඩි හැබැයි ධන 3ට වඩා අඩුයි. ඔන්න ශ්‍රිතය ධනව වැඩි වෙන කොටසේ x යගේ පරාසය. හරි? පරාසයන් දෙකයි. චුට්ටක් අහන්නකෝ. මෙන්න මේ ප්‍රශ්නයක් අහුවා. මෙන්න මේ ප්‍රශ්නයක් අහන්න ඕගොල්ලන්. ශ්‍රිතය ධන 12ට වඩා අඩු වන x යගේ පරාසය. ඒක ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. ශ්‍රිතය ධන 12ට වඩා අඩු වන x යගේ පරාසය. ඕන එකක් දෙන්න පුළුවන්. හොඳේ මම නිකන් ධන 12 කියන එක ගත්තේ. ශ්‍රිතය ධන 8ට වඩා අඩු වන x යගේ පරාසය, ධන 10ට වඩා අඩු වන x යගේ පරාසය. මොකක් හරි එහෙම දෙන්න පුළුවන්. මම දුන්නේ ශ්‍රිතය ධන 12ට වඩා අඩු වන x යගේ පරාසය සෑම. ප්‍රශ්නයක් විදිහට ඔහොම දෙන්න පුළුවන්. හරි එතකොට මොකද්ද කරන්නේ? පොඩ්ඩක් බලන්න මේ පැත්ත. ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් ශ්‍රිතය ධන 12ට වඩා අඩු වන x යගේ පරාසය කියලා. ඔයාලා මොකක්ද දන්නවද කරන්න ඕනේ?
බලන්න y අක්ෂය වලගේ 12 තියෙන තැන අපි හිතමු මෙතන 12 තියෙනවා. එතන 12 තියෙනවා. මගේ හරියට අගයක් ගන්න බෑ. හොඳේ මම මේක බෝඩ් එකේ නැල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ අගේ මට මැසේජ් කරන්න ඕන ටක් ගාලා. වැඩේ හොයාගෙන හොඳේ. මොකද්ද ඔයගොල්ලෝ කරන්න ඕනේ? මේ y ගේ ධන 12 හරහා අඳිනවා y සමානයි 12 රේඛාව. මෙන්න මෙයා අඳින්න ඕනේ. අඩිකෝදුව තියලා හරියටම අඳින්න ඕනේ මේ 12 හරහා මෙහෙම රේඛාව. පැන්සලෙන් අඳින්න ඕනේ. මේ ප්‍රස්ථාර කඩදාසිය මත අඩු ගන්න ඉලක්කමක්වත් පෑනෙන් දාන්න බෑ. පැන්සලෙන් තමයි ඔක්කොම කරන්න ඕනේ. මේකත් මතක තියාගන්න. මේ ඇන්දේ අපි y සමානයි 12 රේඛාව. හරිනේ? ඊට පස්සේ මේ රේඛාව මේ ප්‍රස්ථාරයේ දෙපැත්ත කපන දැන් දෙක තියෙනවානේ. ඡේදනය කරන දැන් දෙක තියෙනවානේ. මෙන්න මෙතන ඉඳන් අඩිකෝදුව තියලා හරියටම පහළට අඳින්න මේ වගේ රේඛාවක්. බලන්න මෙතන තියෙන අගය. මෙතන ඉඳලා පහළට අඳින්න අඩිකෝදුව තියලා හරියටම මේම රේඛාවක්. බලන්න මෙතන තියෙන අගය. මෙන්න මේ දැන් දෙකේ අගයන් දෙක ගන්න ඕනේ ඔයගොල්ලෝ. දශම ගානක් ඒ. මම දන්නේ 2.3 මම දන්නේ ඍණ 2.3 ධන 2.3 යගේ මොනවා හරි අගයන් දෙකක් ඒ. ඔයගොල්ලන්ගෙන් අහන්නේ ශ්‍රිතය ධන 12ට වඩා අඩුවන x යගේ පරාසය. දැන් මෙතෙන්දි ශ්‍රිතය හරියටම ධන 12යි. මේ කැපෙන දැන් දෙකදී ශ්‍රිතය කියන්නේ y අක්ෂයට සාපේක්ෂව ගත්තොත් එයාගේ අගය ධන 12යි. හැබැයි අපි දන්නවා මෙතන පහු කරපු ගමන් 12ට වඩා අඩු වෙනවා. මේ කොටසදී y ගේ අගය 12ට වඩා අඩුයි. 11 10 9.5 ඔහොම ඇවිල්ලා බිඳුව වෙනවා. බිඳුව අදින් 12ට වඩා අඩුයි. මේ කොටස මේ පැත්තේ යද්දි මෙතනක් දැන් මේ තාම මේ 1 2 3 ඔහොම ගිහිල්ලා මෙතෙන්දි 12 වෙනවා. මේ කොටසදී 12ට වඩා අඩුයි. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මම මෙන්න මේ පාට කරන කොටසේදී ශ්‍රිතය 12ට වඩා අඩුයි. ධන 12ට වඩා අඩුයි. ශ්‍රිතය ධන 12ට වඩා අඩුයි. අහන්නේ ශ්‍රිතය ධන 12ට වඩා අඩුවන x යගේ පරාසය. මොකක්ද කරන්න ඕනේ? මෙන්න මෙතන අගේ වෙයි. මම a කියලා දාන්නම්. මෙතන අගේ හොයනවා. b කියලා මම දාන්නම්. මම ab දැම්මේ මට බෝඩ් එකේ හරියටම අගයන් ගන්න බැරි නිසා. ඔයාලා ප්‍රස්ථාර කඩදාසිය ඇඳ නිසා ඔයාලට හරියටම දශම වලින්ම අගයන් ගන්න පුළුවන්. අරගෙන ඔයා ලියන්න ඕනේ. දැන් ශ්‍රිතය ධන 12ට වඩා අඩු මේ කොටසේදී ඒ කොටසේදී x විචලනය වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකන් මෙන්න මේ පරාසය ඇතුළත තමයි x විචලනය වෙන්නේ. ඔයා ලියන්න ඕනේ එහෙනම් a ට වඩා x වැඩි හැබැයි b ට වඩා අඩුයි. ශ්‍රිතය 12ට වඩා අඩුවන x අගය පරාසය වෙන්නේ මෙන්න මේක. මට ඩක් ගාලා ටයිප් කරලා එවන්න. a හා b ගේ අගයන් දෙක. ඍණ 2.4 ධන 2.4 නේ පියුම් යවුවා නිමාශ යවුවා. දෙකයි දශම 3ක් ඇවිල්ලා සමහරක් අයට නේද? a සමානයි කවුද මේ උවේ? ඉනුකාද පුතේ? එයා පුතේ ඍණ ලකුණ එන්න ඕනද? ඒක ඍණ ලකුණ මෙතන එයාගේ එන්නේ ඍණ 2.4 b ධන 2.4. හරි මූල ගැන මම කතා කරනවා ඔයගොල්ලන්ට 11 වසර කොටසට ගියාට පස්සේ. හරි එහෙනම් ඒ ආකාරයත් ඉවරයි පුතේ. දැන් බලන්න මේ පැත්ත. ඊළඟ ප්‍රස්ථාර වර්ගය මෙන්න මේක. මේකත් අපි 10 ඉගෙන ගන්න. මොකද්ද? y සමානයි ධන හෝ ඍණ ax වර්ග ධන හෝ ඍණ b. ලියන්නේ y සමානයි ධන හෝ ඍණ x වර්ග ධන හෝ ඍණ b ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර.
හරි හරි පුතේ අහන්න දැන් මෙන්න මේ වගේ ඔය කතා කරන y සමානයි දැන් මෙන්න මේකනේ අපේ ආකාරය y සමානයි ධන හෝරින x වර්ග ධන හෝරින b කොහොමයි අපි කතා කරන්නේ මේගොල්ලෝ ගත්තොත් මේගොල්ලෝ y අක්ෂය වටා සමමිතිකයි එනේ මෙහෙටවත් තල්ලු වෙලා නැහැ y අක්ෂය වටා සමමිතිකව තමයි එන්නේ මේ කතා කරන ආකාරය ඒ කියන්නේ සමමිතික අක්ෂයේ සමීකරණ x සමානයි බිඳුවම තමයි. හරි. ඒ වගේම තමයි මේ a ගේ අගය x වර්ගයේ සංගුණකය a නේ. a ගේ අගය ධන නම් අවමයක් එන්නේ ඍණ නම් උපරිමයක් එන්නේ. ඒකත් අරමම තමයි. කලින් කිය වගේම තමයි. මේගොල්ලෝ මතක තියාගන්න උපරිම හෝ අවම අගය මේගොල්ලන්ගේ වෙනස් වෙනවා. මෙන්න මෙයා තමයි ඒක තීරණය කරන්නේ. උපරිම හෝ අවම අගය. ධන b තමයි තීරණය. ධන හෝරින b මගින් තමයි උපරිම හෝ අවම අගය තීරණය. සමහර මෙන්න මේ වගේ අය ඉන්න පුළුවන්. මෙතන එතකොට මෙයාගේ අවමේ තියෙන්නේ. හරි? සමහර මෙන්න මේ වගේ අය ඉන්න පුළුවන් නේ. එතකොට මෙතනනේ අවමේ තියෙන්නේ. සමහර මෙන්න මේ වගේ අය ඉන්න පුළුවන්. දැන් උපරිමේ මෙතනනේ තියෙන්නේ. සමහර මෙන්න මෙහෙම අය ඉන්න පුළුවන්. උපරිමේ මෙතනනේ තියෙන්නේ. මෙන්න මේ මම ඇල්ලලා තියෙන ආකාර හතරම ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ උපරිම හෝ අවමාගයේ බිඳුව නෙමෙයි. මෙන්න මෙතන තියෙනවනේ කිසියම් සංඛ්‍යාවක්. අපි හිතමු මෙතන තියෙන්නේ ධන 3 කියලා. එහෙනම් මෙන්න මෙතෙන්ට එන්නේ ධන 3. අපි හිතමු මෙතන තියෙන ඍණ 4 කියලා. හරියට මෙතන අවමාගයේ ඉන්නේ නම් ඍණ 4. හරි අන්න ඒ වගේ මෙන්න මේ ධන හෝ ඍණ b ඉන්න තැන තියෙන ඉලක්කම තියෙනවනේ අගය තියෙනවනේ සංඛ්‍යාව තියෙනවනේ. අන්නේ සංඛ්‍යාව තමයි උපරිම හෝ අවම අගය බවට පත් වෙන්නේ. අන්න ඒක තමයි දින වෙනස. අර කලින් ආකාරයට වඩා. ඒ වගේම තමයි උපරිම හෝ අවම ලක්ෂ්‍ය ලියද්දී නැත්නම් හැරවුම් ලක්ෂ්‍ය ලියද්දී වර්තන ලක්ෂ්‍ය ලියද්දී මතක තියාගන්න. දැන් කලින් ආයේ බිඳුවේ බිඳුවනේ. ඇයි මෙතන බිඳුව ආවේ කලින් ආයේගේ? දැන් කලින් මම කියන්නේ කලින් අපි කලින් කතා කරපු වර්ගය ගත්තොත් මෙන්න මෙතනනේ හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ. x ගේ අගයත් මෙතෙන්දි බිඳුවයි y ගේ අගයත් බිඳුවයි. ඒක නිසා තමයි බිඳුවේ බිඳුව ආවේ. x ගේ අගයත් බිඳුවයි y ගේ අගයත් බිඳුවයි මූල ලක්ෂ්‍යය. ඒකයි බිඳුවේ බිඳුව ලියුවේ. හැබැයි දැන් මේ කතා කරන අයගේ x ගේ අගයේ බිඳුව තමයි. x ගේ අගයේ බිඳුව තමයි. හැබැයි y ගේ අගය වෙනස් වෙලා. මේ y ගේ අගය වෙනස් වෙලා. y ගේ අගය වෙනස් වෙලා. ඒක නිසා මේ දැන් කතා කරන ආකාරයේ හැරවුම් ලක්ෂ්‍ය වර්තන ලක්ෂ්‍ය වෙන්නේ බිඳුවේ අර ධන හෝරින b වල තියෙන සංඛ්‍යාව තමයි මෙතෙන්. මෙතෙන්ට එන්නේ බිඳුව, මෙතෙන්ට එන්නේ y වෙනුවට එන්නේ අර ධන හෝරින b වල තියෙන අගය තමයි මෙතෙන්ට එන්නේ. අන්න ඒක තමයි වෙනස. දැන් අපි පොදු ලක්ෂණ ටික ලියමු. මම අරවා දෙන්නේ නැහැ. මොකක්ද අරවා? a ගේ අගය ධන නම් අවමයක්, ඍණ නම් උපරිමයක්. ඒක දෙන්නේ කලින් වගේම තමයි. ලියන්න මෙහෙම. කරුවක් දාලා ලියන්න පළවෙනි කරුව. සම්මිතිකක්ෂයේ සමීකරණ x සමානයි බිඳුවේ. සම්මිතිකක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව වේ. දාන්න ඊළඟ තරුව උපරිම හෝ අවම අගය ධන හෝ ඍණ b මගින් දැක්වෙන අගයයි. ධන හෝ ඍණ b මගින් දැක්වෙන අගයයි. උපරිම හෝ අවම අගය ධන හෝ ඍණ b මගින් දැක්වෙන අගයයි.
ඊළඟ දරුව හැරවුම් ලක්ෂ්‍ය. එහෙම නැත්නම් වර්තන ලක්ෂ්‍ය කියන උපරිම ලක්ෂ්‍ය කියන අවම ලක්ෂ්‍ය කියන. ලක්ෂ්‍ය කියන වචනේ આવොත් මේ මෙන්න. හැරවුම් ලක්ෂ්‍ය මෙන්න මෙහෙම ලියන්නේ. බිඳුවේ ධන හෝරින B වේ. බිඳුවේ ධන හෝරින B වේ. මේ උදාහරණය කරමු. එක උදාහරණයයි. එතන තියෙන්නේ y සමානයි ඍණ 2x වර්ග ධන 3. මෙන්න යාගේ අගය වගුව. බලන්න ආදේශ කරලා අගයන් ගන්න විදිය. දැන් මෙතන අගය කොහොමද ගන්නෙ? සමීකරණය තමයි y සමානයි ඍණ 2x වර්ග ධන 3. x කියන්නේ මෙතෙන්දී ඍණ 3. එතකොට ඍණ 2 ගුණ කිරීම ඍණ 3 වර්ගය ධන 3 කියලා එන්නේ. පැහැදිලිනේ? එතකොට පුතේ ඍණ 2 ගුණ කිරීම ඍණ 3 වර්ගය ඍණ 3 වරක් ඍණ 3 ධන 9යි ධන 3 දෙවරක් 9 18යි ඍණයි ධනයි නිසා ගුණ වෙන්නේ ඍණ 18 ධන 3 ඍණ 18යි ධන 3යි සුළු වුණාම ඍණ 15 ඍණ 15 ඔය දෙක අගයන් ටික ගන්න ඔක්කොම අගේ වගුව හදලා ඔක එකක් දාන්නට ගන්න. මේකෙත් ඔයාලට ලේසි x අක්ෂය ඔස්සේ කුඩා කොටු 10ක් එක් ඒකකයක් කියලා ගන්න. කියන්නේ ලොකු කොටු දෙකක් එක් ඒකකයක්. හරි? y අක්ෂය ඔස්සේ කුඩා කොටු 5ක් එක් ඒකකයක් කියලා ගන්න. කාර්ටසිය තලයේ ඇඳලා ලක්ෂ ලකුණු කරලා අඳින්න බලන ප්‍රස්තාවය. ඉඳලා ඍණ 5 නේද? එක බිඳුව එක ඍණ 5 ඍණ 15 අගයන් ටික ලකුණු කරලා අඳින ප්‍රස්ථාරය.
ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි මේ A B අගයන් දෙක මට ඉක්මනට මැසේජ් කරන්න. A B අගයන් දෙක මට එවන්න. ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. පියුමි සඳුනී නම් මැසේජ් කරලා දෙනවා දෙන්නාටම එකම අගයන් තමයි අවිල්ලා තියෙන්නේ. තාම දෙන්නයි ඇඳලා තියෙන්නේ ආ 3 දෙනයි අශිනි. හොඳයි හැමෝටම එකම අගයන් ඇවිල්ලා තියෙන්නේ. දශම ගානක්වත් වෙනස් වෙලා නැහැ. අමෝද්‍ය වැරදි. ඒගේ අගය කොහමද ඍණ 2යි ධන 2යි උනේ? ඒගේ අගය ඍණ 2යි බීගේ අගය ධන 2යි උනේ කොහමද බලන්න? එකයි දශම ගාණක් එන්න ඕනේ බලන්න කීයද කියලා.
අශ්විනි තීක්ෂණ හරි. දැන් හරි යමෝද්දය. සමිඳි හරි පුතේ හරි. 1.2 ධන 1.2. හරි. දැන් ඔන්න හැමදාම 8 දෙනෙක් විතර වෙලා තියෙන්නේ. හරියට ප්‍රස්ථාර කඩදාසිය හරියට කරනවා නම් තමයි අගයන් එන්නේ හරියට. දැන් විභාගෙදී ඕගොල්ලන්ගේ විභාගේ ලකුණු දෙනකොට ඕක එක දශම ස්ථානයක් එහා මෙහා වුණාට ගැටලුවක් නැහැ. විනුරිත් හරි පුතේ. ඒ කියන්නේ 1.1 ආවට නිමාෂ හරි පුතේ හරි. 1.1 1.3 වගේ දෙකන දශම ස්ථාන එකක් ඉස්සරහට පස්සට දෙපැත්තටම ගියාට ගැටලුවක් නැහැ. හැබැයි හරියටම ඇදලා දිනු දැන් මට උත්තර වල තියෙන 8 දෙනාගෙම එකම උත්තරය තමයි ඇවිල්ලා තියෙන්නේ. එතන ඍණ 1.2 මෙතන ධන 1.2. මොකද ඇවිල්ලා තියෙන්නේ. හරි? හරි. දැන් එහෙනම් දැන් අපි කතා කරමු. මම හිතන්නේ 8 9ක් විතර දැන් උත්තරය වල තියෙන්නේ. එතනත් ඉක්මන් කරන්න. වැඩි වෙලාවක් ගන්න එපා. දැන් පොදු ලක්ෂණ ටික ලියන්න ටක් ගාලා යතරේ. මොනවද පොදු ලක්ෂණ ටික? උපරිමාගයේ ධන 3 වේ. උපරිමාගයේ ධන 3යි. උපරිම ලක්ෂය බිඳුවේ 3. උපරිම ලක්ෂය බිඳුවේ 3. සමමිතික අක්ෂය x සමානයි බිඳුව. සමානයි බිඳුව. ඔන්න ඔය ලක්ෂණ දෙක. දැන් ඔය ටික හැමෝටම එකම ලක්ෂණ ටික නෙන්නේ පොදු ලක්ෂණනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ අපේ ආකෘතිය y සමානයි ධන හෝ ඍණ ax වර්ග ධන හෝ ඍණ b නේ. a වෙනුවට ඉන්න ඍණ 2. b වෙනුවට ඉන්න ධන 3. a ගයාගේ ඍණාගයක් නිසා තමයි උපරිමයක් ආවේ. b ගයාගේ ධන 3 නිසා තමයි උපරිමාගේ ධන 3 උනේ. b ගයාගේ ධන 3 නිසා තමයි උපරිම ලක්ෂ්‍ය බිඳුවේ ධන 3 උනේ. ඒවත් මතක තියාගන්න. හරි. මේකේ පුතේ මට පරාස පහක් ගැන විස්තර කරන්න පුළුවන්. ඔය වගේ ඕනම එකක් ප්‍රශ්නයක් විදියට අහන්න පුළුවන්. මොකද පරාස පහ එකක් තමයි. දැන් ඔයාලට පේනවා මෙතන ඉඳන් මෙතෙන්ට. දැන් ඔයගොල්ලන් දන්නවා මෙතන තියෙන ඍණ 15නේ. y ඍණ 15යි. මෙතෙන්දි බිඳුවයි. මෙන්න මේ ටික ශ්‍රිතය ගමන් කරනවා කියන්නේ. මෙන්න මේ ටික යනවා කියන්නේ ඍණ 15 ඉඳන් බිඳුව දක්වා මොනවා වෙනවද වැඩි වෙනවා. එහෙනම් මේ වෙන්නේ ඍණව වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ බිඳුවේ ඉඳන් ධන 3 දක්වා යනවා මේ ටික. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට මොකද වෙන්නේ? ධනව වැඩි වෙනවා. ධන 3 ඉඳන් y ට සාපේක්ෂව ගත්තොත් බිඳුව දක්වා මේ ටික අඩු වෙනවා. එහෙනම් ධනව අඩු වෙනවා.
මේ ටිකේ මොකද වෙන්නේ? බිඳුවේ ඉඳන් ඍණ 15 දක්වා y අඩු වෙනවා. එහෙනම් ඍණව අඩු වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා 1 2 3 4යි මෙන්න මේ පරාසයන් 4. මොකද්ද? ඍණව වැඩි වෙනවා, ධනව වැඩි වෙනවා, ධනව අඩු වෙනවා, ඍණව අඩු වෙනවා. දැන් ඔයාලා ලියන්න ඕනේ මෙන්න මේ 4. ඍණව වැඩි වෙන x යගේ පරාසය, ධනව වැඩි වෙන x යගේ පරාසය, ධනව අඩු වෙන x යගේ පරාසය, ඍණව අඩු වෙන x යගේ පරාසය. මේ පරාස 4 ලියන්න. අන්තිම එක මම කියලා දෙන්න. ටග්ගා ලියන්න නැත. ඒලා ඔකේ කරන්න ඉක්මනට. උත්තර දාන්න ඕනේ ඔක එකක් දාන්නේ ටිකක් ගන්න. කවුද මේ ඉනුක වසන්දුල්? ඉනුක වෙන කාටද යවන්න ඕන මැසේජ් මේ මට එවන්නේ?
පරාසයන් ලියපුවා ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා. ඉක්මන් කරන්න අනිත් අයත්. තාම අපි මේ 10 වසරේ දේවල් වලින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ටික තමයි මේ යන්නේ. මේ ටික හරියට කරාට පස්සේ 11 වසරේ ඔයගොල්ලන්ගේ අර ආකාර තුන එකම ආකාරයක් බව පෙන්නලා දීලා එක උදාහරණයක් අරගෙන ඔක්කොම පැහැදිලි කරලා මූල හොයන ඒවා වර්ගමූල ඒ සියලුම දේවල් සාකච්ඡා කරනවා. දවසක් අපිට ප්‍රස්තාර පාඩමට ගන්න වෙයි. අපි ඒක ලබන සඳුදා දැන් ඔයගොල්ලන්ගේ පන්තිය තමයි දිහා ඉන්නේ. ඉතින් අර ගිය සතියේ වගේ විදුලි අකුණු ගහලා කරදරයක් වුණොත් අඟහරුවාදයි බ්‍රහස්පතින්දා දවස් දෙක උදේවරු දානවා. හරි පුතේ බලන්න යම් පරාසයන් ටික. ඍණ වැඩි වෙන x යගේ පරාසය. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට තමයි ශ්‍රිතය ඍණ වැඩි වෙන්නේ නේ. එතන ඉඳන් මෙතෙන්ට මේ ටිකේ තමයි ශ්‍රිතය ඍණ වැඩි වෙන්නේ. y යගේ ඍණ වැඩි වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. x මොකද වෙන්නේ? මෙන්න මේ කොටස තුල චලනය වෙනවා. x මෙතන ඉඳන් මෙතෙන්ට y යනකොට x මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. දැන් හොයාගත්තනේ. මෙතන තියෙන්නේ 1.2නේ. එහෙනම් ශ්‍රිතය ඍණව වැඩි වෙනකොට x ඍණ 3 ඉඳන් ඍණ 1.2 දක්වා වැඩි වෙනවා. ඒක ලියන්නේ කොහොමද? ඍණ 3ට වඩා x වැඩි, හැබැයි ඍණ 1.2ට වඩා අඩුයි. පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට මෙන්න මේ කොටසේ මොකද වෙන්නේ? ශ්‍රිතය නේ ධනව වැඩි වෙනවා. ශ්‍රිතය ධනව වැඩි වෙනවා. ශ්‍රිතය ධනව වැඩි වෙන මේ කොටසේදී x මෙතන ඉඳන් මෙතෙන්ට චලනය වෙනවා. මෙන්න මේ කොටස. එනේ ශ්‍රිතය ධනව වැඩි වෙනකොට x ඍණ 1.2 ඉඳන් බිඳුව දක්වා වැඩි වෙනවා. කොහොමද ලියන්නේ? ඍණ 1.2ට වඩා x වැඩි, හැබැයි බිඳුවට අඩුයි. පුතේ මේ කොටසදී ශ්‍රිතය ධනව අඩු වෙනවා. ශ්‍රිතය ධනව අඩු වෙනකොට x බිඳුවේ ඉඳන් ධන 1.2 දක්වා වැඩි වෙනවා. බිඳුවට වඩා x වැඩි, හැබැයි ධන 1.2ට වඩා අඩුයි. ඔන්න පරාසය. මේ කොටසදී ශ්‍රිතය මොකද වෙන්නේ? ඍණව අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. බිඳුවේ ඉඳන් ඍණ 15 දක්වා නේ. ඍණව අඩු වෙනවා. x ශ්‍රිතය මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට x මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. ඒ කියන්නේ x ධන 1.2 ඉඳන් ධන 3 දක්වා වැඩි වෙනකොට x ධන 1.2 ඉඳන් ධන 3 දක්වා වැඩි වෙනවා. මේ අන්තිමට අහලා තියෙන්නේ මොකද්ද? ශ්‍රිතය ධනවන x අගය පරාසය. ශ්‍රිතය ධන වෙන්නේ. ඔයාලට පැහැදිලි. මේ හරිය හැමතැනදීම ශ්‍රිතය ඍණ නෙමෙයි. y අක්ෂයට සාපේක්ෂව නම් බලන්න ශ්‍රිතය කිව්වම මේ ඍණ. හැබැයි මෙතන ඉඳන් මෙතනින් පටන් ගත්තාම මම මේ පාට ගන්න කොටසේ ඕනම තැනක y ගියදෝ ධන. ඒ කියන්නේ ශ්‍රිතය ධන වෙලා. ශ්‍රිතය ධන වෙන x යගේ පරාසය අහන්නේ. මේ කොටසේදී ශ්‍රිතය සැරිසරද්දී x මෙන්න මේ a වල ඉඳන් b දක්වා තමයි චලනය වෙලා තියෙන්නේ. එහෙනම් ශ්‍රිතය ධනවන x අගය පරාසය කියන්නේ 1.2 ඍණ 1.2ට වඩා x වැඩි, හැබැයි ධන 1.2ට වඩා x අඩුයි. මෙන්න ශ්‍රිතය ධනවන x අගය පරාසය. ඔන්න පරාසයනොත් විස්තර කරා. දැන් මේකෙත් ඕගොල්ලන්ගෙන් ඕනනම් මෙහෙම අහන්න පුළුවන්. අහන් ඉන්නකෝ ශ්‍රිතය ලියන්න එපා මේක. ශ්‍රිතය ඍණ 7ට වඩා වැඩි වෙන x යගේ පරාසය ලියන්න. පා මොකද්ද කරන්නේ? හොයාගන්න ඍණ 7. අපි හිතමු මෙතන ඍණ 7 තියෙනවා කියලා. අඳින්න ඍණ 7 හරහා මේව රේඛාවක් කැඩිලක් අඳින්න පැන්සලේ. ඇඳලා එයා ප්‍රස්ථාරයේ ඡේදනය කරන ලක්ෂ දෙක අල්ලගන්න. මෙතන ඉඳන් දාන්න ඉහළට මේ වගේ ඊතරයක්. මෙතන ඉඳන් දාන්න ඉහළට ඊතරයක්. බලන්න x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙක. එහෙනම් ඍණ 7ට වඩා y ගයාගේ වැඩි මේ ඉරෙන් උඩ කොටසදී. එහෙනම් x විචලනය වෙලා තියෙන්නේ මෙතන ඉඳන් මෙතනට වෙනවා. මේ විදිහට 50 ලියන්න පුළුවන්. හරිනේ? මෙන්න මේක ලියාගන්න. අපි පරාසයන් ලියන්නේ වෙන 4යි 5ක් ලියලා තියෙන මෙහෙම ලියන්නේ. ශ්‍රිතය ඍණවන x යගේ පරාසය.
එහෙම එකක් ලිව්වේ නෑ. ශ්‍රිතය ඍණවන x යගේ පරාසය. ලිව්වේ ධනවනනේ. ඔයාලට පේනවා මෙන්න මේ කොටසෙදිත් ශ්‍රිතය ඍණයි මේ කොටසෙදිත් ශ්‍රිතය ඍණයි. ඒ කියන්නේ එතන දීලා ඍණ 1.2නේ. ඍණ 1.2ට වඩා වැඩි නම් ශ්‍රිතය ඍණයි. ඒ වගේම ධන 1.2ට වඩා x ගේ වැඩි නම් ඒත් ශ්‍රිතය ඍණයි. උතේ මෙතන ඍණ තුනෙන් තමයි අපි ප්‍රස්ථාරය නවත්තලා තියෙන්නේ. හැබැයි තව මම මේක ඇන්දා. තව මෙහෙට ඇන්දා. ඒත් ශ්‍රිතය ඍණයි. තව මෙහෙට ඇන්දා. ඒත් ශ්‍රිතය ඍණයි. 15 ඍණ 16 ඍණ 17 ඍණ 18 ඍණයි. පැහැදිලිනේ? ඒ කියන්නේ x ගේ අගය ඍණ 1.2ට වඩා වැඩි නම් ශ්‍රිතය ඍණයි. වැඩි නන්නේ අඩු නම්. අඩු නම් මේ පැත්තට යනවා කියන්නේ x ගේ අඩු වෙනවනේ. ඍණ 1.2 ඍණ 1.3 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 x ගේ අගය ඍණ 1.2ට වඩා අඩු වෙන්න ශ්‍රිතය ඍණ වෙනවා. ඒ වගේම තමයි ධන 1.2ට වඩා වැඩි වෙන්න ඒත් මොකද වෙන්නේ ශ්‍රිතය ඍණ වෙනවා. මෙතනින් එහාට ධන 1.2ට වඩා වැඩිනේ x ගේ අගය. ඒ පැත්තට යන්න ශ්‍රිතය මොකද වෙන්නේ ඍණ වෙනවා. එහෙනම් ලියන්නේ කොහොමද? x ගේ අගය ඍණ 1.2ට වඩා අඩු වුණා. ඒ වගේම ධන 1.2ට වඩා x ගේ අගය වැඩි වුණා ශ්‍රිතය ඍණයි. මොකද තමයි ලියන්නේ. කොටස් දෙකක් තියෙනවා. හරි? ඔන්න එනවා පරාසයන් විස්තර කරලා ඉවරයි. දැන් අපි යන් අපේ 11 අවසරේ ආකාර වලට. දැන් තමයි ඇත්තටම 11 අවසරේ පාඩම් පටන් ගන්න. හැබැයි සමගාමී සමීකරණ වලදීම අපි කරා ඒකත් 11 අවසරනේ තියෙන්නේ. මම කිව්වා 11 අවසරේදී අපිට ආකාර තුනක් පිළිගන්න ගන්න. එකක් තමයි y සමානයි ධන හෝ ඍණ ax වර්ග ධන හෝ ඍණ bx ධන හෝ ඍණ c. එකක්. අනික y සමානයි මෙතනත් ධන හෝ ඍණ තියෙන්න පුළුවන් x ආයි ධන හෝ ඍණ a ගේ වර්ගය ආයි ධන හෝ ඍණ b. මෙන්න මේ ආකාරයේ තියෙන්න පුළුවන්. මේක තමයි ෂෝක්. මේ විදිහට හරවගත්තට පස්සේ ගොඩාක් දේවල් කියන්න පුළුවන් ප්‍රස්ථාරයේ ලක්ෂණ. මේ උදාහරණ කිහිපයක් කතා කරමු. අනික y සමානයි මෙන්න මේක. ඇත්තට මේ තුනම එකක්. දැන් කලින් වගේ එක එක ඒවා නෙමෙයි මේ තුනම එකක්. මේ තුනම එකක් වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම මේ ආකාරයට දුන්නාට පස්සේ මේ ආකාර දෙකෙන් ඕනම ආකාරයකට උනට හරව ගන්න පුළුවන් ප්‍රස්ථාරය. ඒ හරව ගන්න විදිය පළවෙනි උදාහරණයෙන් මම කියලා දෙන්නම්. හරිද? මේ ආකාරයේ උදාහරණයක මුලින් කතා කරන්නේ යාව මේ විදියට හරව ගන්න විදිය කොහොමද මේ ආකාර තුනම එකක් වෙන්නේ? ඒ හැම දෙයක්ම කියලා දෙන්නම්. මේකේ පොදු ලක්ෂණයක් තියෙන කලින් අයගේ තිබ්බ මොකද්ද? a x වර්ගයේ සංගුණකය වන a ගේ අගය ධන නම් අවමයක් එන්නේ ඍණ නම් උපරිමයක් එන්නේ. ඒක එහෙම්මම තමයි. හරි? මේ පළවෙනි උදාහරණය බලමු එහෙනම්. පළවෙනි උදාහරණය මෙයා. මේ ආකාර තුනක් තියෙනවා. තුන උනාට තුනම එකක්. අපි මේක ලියා ගන්න. මෙහෙම ලියන්න. y සමානයි ධන හෝ ඍණ x වර්ග ධන හෝ ඍණ bx ධන හෝ ඍණ c ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර. ඉක්මන් කරමු. දැන් ඉස්කෝලේ පන්ති වලට යන්න ඕන අයට වෙලාව හරියාගෙන එන්නේ. මේ උදාහරණය කරනකන් ඉන්නවා. ඒ උදාහරණය සම්පූර්ණයෙන් මම කරන්න යන්නේ නැහැ. මොකද දැන් ගොඩක් අය මෙතෙන්දී මේ ලොග් අවුට් වෙන නිසා මම ප්‍රස්ථාරය අඳින තැනට වෙනකන් කතා කරනවා. ඒක නිසා ඉන්න ඒක ඉවරෙච්ච ගමන් පන්තියට යන්න ඕන ඉස්කෝලේ පන්තියට.
මේක තමයි අත්‍තරම මම දැන් පන්ති පටන් ගත්ත දවස් ඉඳලම මම පළවෙනි උදාහරණය විදිහට ගන්න මෙන්න මේක. මේකෙන් ගොඩාක් ලක්ෂණ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මතකයි 2013 ඉඳන් මම ගත්ත මේ උදාහරණය තමයි. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා ඉතින් ඕක නේද පොතේ තියෙන්නේ කියලා. හරි ඔය පොත ආවේ 2015 දී. හරි එතකන් පොතේ තිබුණේ මේ උදාහරණය නෙමෙයි වෙන එකක් තිබුණේ. හැබැයි මම ඒ කාලේ ගත්තෙත් මේ උදාහරණය තමයි. මොකද මේකෙන් ගොඩක් දේවල් පැහැදිලි කරන්න පුළුවන්. 2015 ඉඳන් පොතේ උදාහරණ වෙලා තින්නේ මේක. හරි ඉතින් මට කරන්න දෙයක් නැහැ. හරි මේක යටතේ මම ඔක්කොම ඔයගලන්ට ලක්ෂණ ටික මූල හොයන ඒවා ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඒ ඕන දෙයකට යොදා ගන්න පුළුවන් හොඳ උදාහරණයක් මේක. මතක තියාගන්න මේ ප්‍රස්තාරාල කලින් ඒවා වගේ y අක්ෂය වටා සමමිතික වෙන්නේ නැහැ. ඒක නිසා x ගේ අගයන් ගනිද්දී දෙපැත්තට සමමිතික බිංදුව ඉඳන් ධන 3 ඍණ 3 එහෙම ගන්න බෑ. මොන බාණේක අගයන් ගත්තා ඉතින් x ගේ අගයන් මෙතන තියෙන ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 හරි හරි දැන් අපි බලමු මේ එක එක තැන් වලට y ගේ අගයන් අපි හදාගන්නේ කොහොමද කියලා y දෙපැත්ත සමමිතික වේවි මෙහෙමයි සමීකරණය y සමානයි x වර්ග ඍණ 2x ඍණ 3 ඔකනේ සමීකරණය දැන් අපි මෙතෙන්දී y ගේ අගය ගන්න නම් එතෙන්දී x කියන්නේ ඍණ 2 එහෙනම් x වර්ගය කියන්නේ ඍණ 2 වර්ගය ඍණ 2x කියන්නේ ඍණ 2 ගුණ කිරීම x කියන්නේ ආයි ඍණ 2. කෙලවරේ ඉන්නවා ඍණ 3. ඔය අගයන් ආදේශ කිරීම හරියට කරන්න ඕනේ. හොඳේ. ඍණ 2 වර්ගය කියන්නේ ඍණ 2 වරක් ඍණ 2. ධන 4යිනේ. ආයි ඍණ 2 ඍණ 2කින් ගුණ කරාම ආයි ධන 4. ආයි කෙලවරේ ඉන්නවා ඍණ 3. 4යි 4යි 8යි 8 ඍණ 3 කියන්නේ 5යි. හරි ධන 5යි. හරි. අපි මෙන්න මෙතෙන්දී තව දැනගෙන මම එක තැනකදී කියලා දෙන්නම්. මෙතෙන්දී යගේ ගමු අපි මෙන්න මෙතෙන්දී. y සමානයි x වර්ග ඍණ 2x ඍණ 3නේ තියෙන්නේ. මෙතෙන්දී y කියගේ වෙනවා නම් x වර්ගය කියන්නේ 3 වර්ගය. ඍණ 2x කියන්නේ ඍණ 2 ගුණ කිරීම ධන 3. i කෙලවරේ ඉන්නවා ඍණ 3. එතකොට 3 වර්ගය 9යි. ධන 9යි. දෙවරක් 3 6යි ඍණයි ධනයි ගුණ නිසා ඍණ 6යි. ආයි කෙලවරේ ඉන්නවා ඍණ 3. එතකොට 9 ඍණ 6 කියන්නේ 9 ඍණ 6 කියන්නේ 3යිනේ. 3 ඍණ 3 කියන්නේ බිංදුවයි. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ බිංදුවයි. හරි? ඔය විතර වගුව සම්පූර්ණ කරන්න ඉක්මනට. සම්පූර්ණ කළා මට ඕකේ එකක් දාන්න. ඉක්මන් කරන්න.
කොහමද ආවේ මෙතන 5 නම් ඉතින් මෙතනත් 5 එන බිඳුව මම සරලව දාලා තියෙන ඔයගොල්ලන්ගේ ප්‍රස්තාරය ඇඳහම එන්න ඕන විදිහ මේකෙත් ඔයගොල්ලන්ට පුතේ කුඩා කොටු 10කින් එක් එකකයක් ගන්න පුළුවන් x අක්ෂයේදී y අක්ෂයේදී ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කුඩා කොටු 5කින් එක් එකකයක්. ගැටලුවක් නැහැ කුඩා කොටු 10කින් එක් එකකයක් ගන්න y අක්ෂයට පුළුවන්. දැන් උඩට 5යි යටට 3යි නේ. ඒක පුළුවන්. කුඩා කොටු 10කින් එක් එකකයක් ගන්න x අක්ෂයේත් y අක්ෂයේත් දෙකේම.
හරි. අවම අගය ගත්තොත් දැන් ඔයගොල්ලන්ට පේනවා මේන්න මෙතෙන්ට වෙනකන් එනවා. බලන්න මේ කෙලින් y අක්ෂයේ ඍණ 4. එහෙනම් අවම අගය ඍණ 4යි. හැරවුම් ලක්ෂ්‍ය එහෙම නැත්නම් අවම ලක්ෂ්‍ය එහෙම නැත්නම් වර්තන ලක්ෂ්‍ය මෙන්න මෙතන තියෙන්නේ. මේ කණ්ඩායම කියන්න බලන්න. x ගේ ධන 1 y ගේ ඍණ 4. එහෙනම් 1 ඍණ 4. එකේ ඍණ 4. මේ සමීකරණයේ දිහා බලලා ඒවා කියන්න බෑ. කලින් වගේ. එකේ ඍණ 4. සමමිතික අක්ෂය. දැන් y අක්ෂය වට අනේ සම්මිතික වෙන්නේ. මෙන්න මෙයා වට. මෙයා තමයි x සමානයි ධන 1 රේඛාව. එහෙනම් සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි ධන 1. අන්න සම්මිතික අක්ෂයේ සමීකරණය. ඔය තුන. දැන් හරිනේ. විභාගෙට මේ ගාන හදන්න දුන්නොත් අගේ වගුවේ හිස්තැන් දෙකක් දෙනව පුරවන්න කොලේ හරියට බෙදාගෙන ප්‍රස්ථාරය අදින්න ඕනේ, අක්ෂ නිවැරදිව ලකුණු කරන්න ඕනේ, ලක්ෂ නිවැරදිව ලකුණු කරන්න ඕනේ, සුමට වක්‍රයක් වෙන්න ඕනේ, ඒවට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ මේ තුනෙන් දෙකක් අහනවා, ඒ දෙක හරියට ලියන්න ඕනේ. ඊට පස්සේ පරාසයක්. මොකද්ද වෙන්නේ? ධනව අඩු වුණා, ඍණව අඩු වුණා, ඍණව වැඩි වුණා, ධනව වැඩි වුණා. ඒක තනියෙන් ලියන්න ඕනේ. මම දැන් අද දැන් ඔන්න හැමෝම ඉස්කෝලේ පන්තියට සම්බන්ධ වෙන්න නිසා මම දැන් ඉක්මනට නවත්තනවා. පුතේ ඒ පරාසයන් හතර ලියන්න ඕනේ. මොකද්ද? මේ තියෙන්නේ ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය ලියන්න. ශ්‍රිතය ඍණව අඩුවන x යගේ පරාසය. ශ්‍රිතය ඍණව වැඩිවන x යගේ පරාසය. ශ්‍රිතය ධනව වැඩිවන x යගේ පරාසය. මේ කොටස ගත්තොත් ශ්‍රිතය ධනවන x යගේ ඍණවන x යගේ පරාසය. දැන් මේ කොටසේ ශ්‍රිතය ඍණයිනේ. ඍණවන x යගේ පරාසය. ඔය ටික ලියන්න ඕනේ තනියම. ඊළඟ දවසේ ආපු ගමන් පරාසයන් ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ මූල ගැන කතා කරනවා. වර්ගමූලය ගැන කතා කරනවා. ප්‍රස්ථාරය එහා මෙහා ගෙනියන්නේ. අර මම කිව්වේ උත්තරණය කරනවා නැත්නම් විස්ථාපනය කරනවා. ඒව ගැන කතා කරනවා. හරි ඊළඟ දවසේ පාඩම අවසන් කරනවා. විභාග ගණනුත් හදනවා. ඒක නිසා පාස් පේපර් පොතත් ළඟ තියාගන්න. මොකද ප්‍රස්ථාර ගානක් ලියා ගන්න දෙන්න ගියොත් ගොඩක් වෙලා යනවා. පාස් පේපර් පොතත් ළඟ තියාගන්න ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න. ලබන සතිය කියන්නේ මේ සමුදා. හරි මේ ලක්ෂණ ටික ලියන්න පරාසයන් ටික තනියම ලියන්න මොනවද පරාසයන් ධනව අඩු වීම ඍණව අඩු වීම ඍණව වැඩි වීම ධනව වැඩි වීම මේ පාඩ කරලා තියෙන කොටස ශ්‍රිතය ඍණ වීම හරි පරාසයන් ටිකක් පැහැදිලිව ලියන්න හරි එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්